समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානං චේ පියංජඤ්ඤා රක්ඛේය නං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමන් පටිජග්ගේය පණ්ඩිතෝති. වන්දනීය පූජනීය පින්නන්ත ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, මේගේ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ වගේම ජන්මදිනය නිමිති කරගෙන ඒ වගේම ජීවත් සිටින නැත්තන්ට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරගෙන තමයි පින්නන්ත පිරිස අද දවසේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ. ඉතින් තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නොනෑකමින් මේ සූදානම් වෙලා ඉන්නේ මේ සිදු කරගන්න උදාහර ධර්ම දානමය පින්කම තුලින් මේ පිණුතුන්ට විතරක් නෙවෙයි මේ ලෝකයේ අනන්ත අප්‍රමාණ දුක් විඳින ඇත්තන්ටත් මේ සියලුම දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්නට අවශ්‍ය මාර්ගයක් එලිපෙහෙලි කරලා දෙන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපිට මේ සියලුම දුක් වලින් නිදහස් වෙන්නට මාර්ගයක් පෙන්වුවා. සියලුම දුක් වලින් නිදහස් වෙන්න මේ ජීවිතේ විතරක් නෙවෙයි අනාගතේ පවා විඳින්න තියෙන අප්‍රමාණ දුක් දෝමනස්යන්ගෙන් ගැලවෙන්න මාර්ගයක් අපේ බුදු පියාණන් වහන්සේ පෙන්වුවා. මේ මාර්ගය තමයි දේශකයන් වහන්සේලා වශයෙන් අපිත් මේ පින්තුන්ට පෙන්වන්නේ. ස්වාමීන් වහන්සේලේ මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය පෙන්නකොට මේ ලෝකේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඊට අනුගතව හැඩ ගැහෙනකොට එවැනි දේශනා ඇහෙන්න අවස්ථාව ලබා දුන්න දායකත්වයෙන් දරන පින්නතුන්ට විශාල පුණ්‍ය සම්භාරයක් රැස් වෙනවා. පැයක් තුන ලොවක් සනහන මහා පින්කමක් මේ ධර්ම දානමේ පින්කම. අද අපි තෝරගත්තේ ධම්මපදයේ අත්තවග්ගේන ගාථාවක්. මේ ගාථාවේ තියෙන්නේ අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේය නං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ කියලා. මේ ගාථාවේ තියෙන්නේ ඔබට ප්‍රිය නම් එන අපිට අපිව වටිනවනේ. තමන්ට තමන් ප්‍රියයි, තමන්ට තමන් වටිනවා. තමන්ට තමන් ප්‍රිය නම් තමන් රැකෙන්න ඕනේ. තමන් රැකෙන්න ඕනේ. නුවණැති අය තමාගේ රැකවරණය පිණිස එක්කෝ බාල කාලයේ දහමට යොමු වෙනවා. නැත්තම් තරුණ කාලේ දහමට යොමු වෙනවා. නැත්තම් වයසට ගියාට පස්සේ වැඩිහිටි වියේදී දහමට යොමු වෙනවා. අපිට අපිව රැකගන්න يعني මේ සසර ගමන හරීම අනාරක්ෂිතයි. කොයි වෙලේ මොන වගේ අනතුරකට ව්‍යසනයකට දුක් දෝමනස්සයකට පත් වේද කියලා අපිට කියන්න බෑ. අපි හැම දෙයකටම මූණ දෙන්නත් උන තනි පංගලවේ. කවුරුරි අපිට බැන්නොත් හිතට දුකයි. ඒ දුක බෙදා ගන්න පුළුවන්ද? බෙදා ගන්න බෑ. ආදරය කරන කෙනෙක් වෙනස් වෙනව නම් හිතට දුකයි. ඒ දුක බෙදා ගන්න පුළුවන්ද? බෑ. රටක රජ කෙනෙකුට කොච්චර සේනා හිටියත් පුරෝහිතල හිටියත් කොච්චර දැසි දස්සන් හිටියත් ඒ රජතුමාට අපි හිතමු කායික දුකක් ඇති වුණා කියලා. ඒ දුක බෙදා ගන්න බෑ. රජතුමාට මානසික දුකක් ඇති වුණා කියමු. ඒක බෙදා ගන්න බෑ. එතකොට සංසාර ගමනේ අපේ ජීවිතවලෙම හරීම හුදකලාව දුක් විඳින්න වෙන ස්වභාවයක්. හුදකලාව දුක් වලට ගොදුරු වෙන ස්වභාවයක්.
ඒක කොයි වෙලේ වේද කියලා කියන්න බැරි ස්වභාවය අපේ ජීවිතවල තියෙනවා සසර ජීවිතේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට තමන් ආදරේ නම් තමන්ට තමන් ප්‍රියයි නම් බාල කාලේ හරි තරුණ කාලේ හරි වැඩිහිටි වියේදී හරි දහමට ඇතුල් වෙන්න ධර්මයේ ජීවිතය ලං කරගන්න කියලා. අපේ ජීවිතේට ආරක්ෂාව පිණිස ලං කරගත යුතු කාරණා පහක් තියෙනවා. කාරණා පහක් තියෙනවා. තමන්ට තමන් ආදරේ නම් තමන්ට තමන් ප්‍රිය නම් තමන්ට තමන්ගේ ජීවිතේ රැක ගන්න ඕන නම් ජීවිතේට ලං කරගත යුතු ඕනෑම වයසකදී ලං කර ගන්නත් පුළුවන් කාරණා පහක් තියෙනවා. ඒ කාරණා පහ සංවරය පිළිබඳ කාරණා පහක්. පළවෙනි එක තමයි සීල සංවරය. තමන්ට තමන් ආදරය කරනවා නම් සීලයෙන් සංවර වෙන්න ඕනේ. ඒක තමන්ට සසර ජීවිතේ ලොකු ආරක්ෂාවක්. තමන්ට තමන් ප්‍රියයි නම් තමන්ට තමන් ආදරේ නම් සති සංවරය ජීවිතේට ඇති කර ගන්න ඕන. ඊළඟට ඥාන සංවරය ඇති කර ගන්න ඕන. ඊළඟට කාන්ති සංවරය ඇති කර ගන්න ඕන. ඊළඟට විරිය සංවරය ඇති කර ගන්න ඕන. කීයද එතකොට? 5යි. සීල, සති, ඥාන, කාන්ති, විරිය. ඔය කාරණා පහ යමෙකුගේ ජීවිතේ එකතු කරගත්තොත්, සකස් කරගත්තොත් එයා ඊටාම සුරක්ෂිත ශ්‍රාවකයෙක්. අපි බලමු ඉස්සෙල්ලාම අරගෙන සීල සංවරය. සීල සංවරයක් කොහොමද කෙනෙකුගේ ජීවිතේට සුරක්ෂිත බවක් යහපතක් ඇති කරන්නේ කියලා. ඔය බුද්ධ දේශනාවේ තියෙනවා පාසු විහාර කියලා සූත්‍රයක්. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. පංචක නිපාතේ. කාරණා පහ බැගින් තියෙනවා. ඒ පාසු විහාර කියන සූත්‍රයේ සඳහන් කරනවා කෙනෙකුගේ ජීවිතේ සැප විහරණයක් ලබන්න කැමති නම්. පහසු විහරණයක් ලබන්න කැමති නම්. කාරණා පහක් එක විග්‍රහ කරනවා. හතරවෙනි කාරණාව සඳහන් කරනවා සීලය. සීලයෙන් යමෙක් සම්වර වුණොත් ඒක යාගේ ජීවිතේට පහසු විහරණයක් සැප විහරණයකට හේතු වෙනවා. අපි බලමු මේක එහෙම වෙනවද කියලා. දැන් පින්නතුන්ට ආරක්ෂා කරන්න කියලා දීපු සීලය මොකද්ද? සාමාන්‍ය ගෘහස්ත ජීවිතය ගත කරද්දී පංචශීලය. අපි හිතමු මේසයක් උඩ තියෙනවා කේක් කෑලි දෙකක්. මේසයක් උඩ. එක කේක් කෑල්ලක තියෙනවා වස මිශ්‍ර කරලා. අනිත් කේක් කෑල්ලේ වස මිශ්‍ර නැහැ. එක කේක් කෑල්ලක තියෙනවා වස මිශ්‍ර කරලා අනිත් කේක් කෑල්ලේ වස නැහැ. අපි හිතමු ඔතෙන්ට යනවා යම්කිසි පුද්ගලයෙක්. යම්කිසි පුද්ගලයෝ දෙන්නෙක් යනවා. දෙන්නෙක් ගිහිල්ලා දෙන්නම කේක් කෑලි දෙක කනවා. වස මිශ්‍ර කේක් කෑල්ල කාපු කෙනාට මොකද වෙන්නේ? ආදීනවයක් විඳින්න වෙනවා. හැබැයි දෙන්නටම කනකොට රහ දැනුණද නැද්ද? රහයි. හැබැයි වස මිශ්‍ර කේක් කෑල්ල කාපු කෙනාට පසුපස තියෙනවා විශාල ආදීනවයක්. ප්‍රාණඝාතයේ අපි හිතමු විස මිශ්‍ර කේක් කෑල්ලක් කියලා. ප්‍රාණඝාත කිරීම විස මිශ්‍ර කේක් කෑල්ල. අන්න ඒක යමෙක් කළොත් ප්‍රාණඝාතේ කරන වෙලාවෙදියාට ආස්වාදයක් තියෙනවා. දැන් අතට මధుරයක් දැන් අපි හිතමු දැන් කාමරේ හරි කොහේ හරි ඉන්න වෙලාවක මధుරයක සද්ද ඇහෙනවා. දැන් කරදරයක්ද නැද්ද? ලොකු කරදරයක්. අපි බලන පේන්නෙත් නැහැ. දැන් තවත් තරහයි. ඊට පස්සේ මොකද කරන්නේ මේ සතා වහනවා අතට. දැන් තරහෙන් ඉන්නේ. දැන් මේ කරදරේ අපිට අවසන් කරගන්න ඕන. හරිද? ඒ මధుරව මැරුවම හිතට දුකයිද සැපයිද? සාමාන්‍ය කෙනෙකුට සතුටක් උපදිනවද නැද්ද? සතුටක් උපදිනවා. ඒක හරියට වස මිශ්‍ර කේක් කෑල්ල කෑවා වගේ. දැන් ඒ කරපු ප්‍රාණඝාතයේ පිටිපස්සේ දුක් විපාකයක් එන්නේ නැද්ද? මේ දැන් කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ අර අවසානාත්ම භාවයේ තෙල් කටාරමක බැහැලා තැවිමින් පිරිනිවන් පාන සිද්ධ වුණේ
අතීත ආත්ම භාවයක දේශසහගතව මැස්සෙකුට මොකද කළේ? කිරිමුට්ටියක මැරෙන්න ඉඩ ඇරියා. බලන්න ඒ වෙලාවේ සතුටක් ඇති වෙන්නේ නැති. හරිද? නමුත් ඒක පිටිපස්සේ ආව මහා විපාකයක්. අන්න ඒ වගේ මැස්සා මදුරුවාගේ ඉඳලා මිනිස්සයා දක්වා මේ ලෝක සත්‍යෝ ප්‍රාණඝාත කරනවද නැද්ද? ප්‍රාණීන් ඝාතනය කරනවා. මදුරුවා කියන්නේ ප්‍රාණියෙක්නේ. මෙන්න මේ ප්‍රාණඝාතය කරන කෙනාට පහසු විහරණයක් නැහැ. ඒ වෙච්ච ප්‍රාණඝාතය ගැන මෙයාට තියෙනවා පශ්චත්තාපයක්. ඊළඟට සසරේ මෙයාට පහසු විහරණයක් නැහැ. දුක් විඳින්න ලැබෙනවා සතර පාදිතයවල. ඒකයි සඳහන් කළේ වසමිශ්‍ර කේක් කෑල්ලක් කනවා වගේ කියලා ප්‍රාණඝාත කිරීම. කරද්දි සතුටුයි. සොරකමුණත් එහෙමද නැද්ද? රජේ හෝ පුද්ගලික දෙයක් හෝ තමන්ගේ පරම්පරාවේ දෙයක් හෝ යමෙක් හොරකම් කරනවා. හොරකම් කරලා ගත්තට පස්සේ සතුටුද නැද්ද? සතුටක් උපදිනවා. කොහොම හරි වැඩේ කරගත්තා කියලා සතුටක් ඇති වෙනවා. ආශාදයක්. වසමිශ්‍ර කේක් කෑල්ල කෑවා වගේ. කාලයක් ගිහිල්ලා හරි බණ හෙද්දි මොකද වෙන්නේ? ඕන්න රත් වෙනවා. දෙයියනේ මාත්මේ අපායගාමී අකුසලයක් කරගෙන. මම කොච්චර රජයේ දේවල් හොරකම් කරාද? අන්න බලන්න. කේක් කද්දි සැපද නැද්ද? කද්දි සැප පස්සේ තමයි අමාරු. අන්න ඒ වගේ තමයි. වැරද්ද අදින්නා දානේ නුදුන් දේ ගැනීම කරද්දි සතුටුයි. හැබැයි ඒකේ බරපතලකම දැනෙනකොට ඊළඟට ඒකේ බරපතලකම නොදැන හරි මරණින් මතු ඊටාම දුක්ඛිත විපාක ලබනකොට තමයි ආදීනව මතුවෙන්නේ. කාමීත්‍යාචාරත් එහෙමද නැද්ද? ස්වාමියා හෝ භාර්යා හෝ ඉක්මවා යෑම තමයි කාමයේ වර්ධව හැසිරීම. ඒවත් වසමිශ්‍ර කේක් කනවා වගේ. අල්පමාත්‍රීය සැපයක් ඇති කරනවා. හැබැයි ඒක පිටිපස්සේ මොකද්ද තියෙන්නේ? මහා ගිනි ජාලාවක්. නේද? මහා ආදීනවයක් තියෙනවා. ඊළඟට මුසාබස් කියන්නේ ඇයි? ඒ වෙලේ ගැලවෙන්න. ඒ වෙලෙට ගැලවෙන්න. ඒ යමක් අහුවෙන්න ගියාට පස්සේ අපි හිතමු දැන් ඔය තරුණ වයසේ ඉන්න ඉගෙන ගන්න වයසේ වැඩිමහල් දරුවෙක් මොකක් හරි සම්බන්ධයක් ඇති කර ගන්නවා. අම්මා තාත්තට ආරංචියක් ඇවිල්ලා අහනවා මෙහෙම දෙයක් තියෙනවද කියලා. ඉතින් මේ ළමයා මොකද කියන්නේ? එවැනි දේවල් ගැන අදහසක්වත් නැහැ අම්මේ. හරිද? අම්මා කියුනේ එහෙමද පුතේ මන් දන්න මගේ දුව එහෙම නැහැ කියලා ඔළුවත් අත ගාලා යනවා. හරිද? දුවට සතුරුද නැද්ද යන්තම් ගැලුණා කියලා. යන්තම් ගැලුණා කියලා ගිහිල්ලත් කියනවා අරයට. හැබැයි මේ අම්මා රැවටීම පිටිපස්සේ දුක් විපාක නැද්ද? දුක් විපාක තියෙනවා. විසමිශ්‍ර කේක් කනවා වගේ. යමෙක් රාමෙර මත්පැන් වගේ දේවල් භාවිතා කරනවා නම් ඒක දිවහරහා යද්දී අර පුච්චගෙන යද්දී යාට අර තුවාලේ කහන වගේ සැපයක් නැද්ද? සැපයක් තියෙනවා. හැබැයි ඒක පිටිපස්සේ යාට විවිධ ලෙඩ රෝග එනවා, නිന്ദා එනවා, අපහාස එනවා, කොන්කිරීම් එනවා නේද? මරණින් මතු ඔය සුනකාත්ම වගේ නේද? මන්ද බුද්ධික ජීවිත ලබනවා. එතකොට යම් කිසි කෙනෙක් ශික්ෂා බිඳ ගැනීම කියන්නේ වසමිශ්‍ර කේක් කෑල්ලක් කනවා වගේ. ඒ නිසා එයාට පහසු විහරණයක් නැහැ. සැප විහරණයක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් ශික්ෂාපද පහ රැකගත්තොත් මොකද වෙන්නේ? අන්න එයාට පහසු විහරණයක්, සැප විහරණයක්. එයා දුගතියට යන්නේ නැහැ. සුගතියට සැප ඇති තලයකට යනවා. ඊළඟට එයාට රැකපු ශික්ෂාපද ගැන මොකක්ද ඇති වෙන්නේ? දුකක්ද සැපක්ද? අරයට කඩපුව ගැන දුකයි. මෙයාට රැකපුව ගැන සැපක් ඇති වෙනවා. කොච්චර ප්‍රාණඝාත කරන්න අවස්ථා ඇවිල්ලත් මං කරේ නෑනේ. මට කොච්චර හොරකම් කරන්න අවස්ථා තිබ්බද රස්සාව කරපු තැනින්. මං කරේ නෑ. හරි සතුටුයි. එයාට උදම් මනන්න පුළුවන්. කාමීත්‍යාචාරයේ හැසිරෙන කොච්චර ඉඩකඩ තිබ්බත් මං ඒවට හිත දුන්නේ නෑ. හරි සන්තෝෂයි. මං බොරු කියලා නෑ. රහමෙර පානය කළා නෑ. අන්න බලන්න යමෙක් සීලයෙන් සංවර වෙනකොට මොකද වෙන්නේ? අන්න යාට එක පහසු විහරණයක් ඒක. සැප විහරණයක් වෙනවා. ඊළඟට බලන්න සීලයේ තියෙන තව ගොඩාක් ආනුභාව තියෙනවා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් අපි ඇසුරු කරන ලෙඩ වෙනවා. මේ යම් කිසි රෝගාබාධයක් ලෙඩක් ඇති වුණාට පස්සේ අපි වෛද්‍යවරුන්ට බාර දෙනවනේ. රෝගියා පුද්ගලික හරි රජයේ හරි මේ රෝහලකට බාර දෙනවා.
යම් කිසි වෙලාවක වෛද්‍යවරු කිව්වොත් මෙයාලට මෙතනින් එහාට මුකුත් කරන්න අපිට බෑ කියලා. ඒ කියන්නේ එයාලට බේර ගන්න බෑ කියලා. අපේ ධනෙට මොකද වෙන්නේ? අපේ ධනේ බලය හැල් වෙලා යනවද නැද්ද? හැල් වෙලා. මොකද වෛද්‍යවරු කියන දැන් සමහර අය මේ දැඩි සත්කාරයකගේ සමහර යන්ත්‍ර වලින් අවසාන කාලේ දුවන්නේ. ඉතින් පවුලේ අයගෙන් අහනවා මේ යන්ත්‍ර ගලවන්නද? එහෙම අහනව නේද? ඉතින් බලන්නකෝ ඒලාට කොච්චර කෝටි ප්‍රකෝටි බිලියන ගණන් තිබ්බත් වැඩක් නැහැ. අර ඇපල් සමාගමේ හිමිකරුවට පිළිකාවක් ඇති වුණ අවසාන කාලේ. ඉතින් අර හම්බ කරපු දේවල් ඔක්කොම වතුර ගියා වගේද නැද්ද? හැබැයි යම් කිසි කෙනෙකුට තියෙනවා ලොකු සීලයක්. අන්න අර වගේ තැනකට සීලය අපේට තියන්න පුළුවන්. අනුරාධපුර කාලේ හිටියා මහා මිත්ත කියලා ස්වාමීන් වහන්සේ නමක්. හරීම සිල්වත්. ඒ මහා මිත්ත කියන සිල්වත් ස්වාමීන් වහන්සේගේ සහෝදරියත් පැවිදි වෙලා හිටියේ භික්ෂුණියක්. දවසක් මේ මහා මිත්ත ස්වාමීන් වහන්සේගේ අම්මා මොකද වෙන්නේ? අම්මට ඇති වෙනවා කුෂ්ඨ රෝගයක්. ඒ මව්තුමියට ඇති වෙනවා කුෂ්ඨ රෝගයක්. කුෂ්ඨ රෝගයක් ඇති වුණාට පස්සේ ඒ වෙලාවේ භික්ෂුණීන් වහන්සේ ඉස්සෙල්ලාම දැනගන්නේ, දුව දැනගන්නේ. භික්ෂුණීන් වහන්සේනවා අම්මා බලන්න. අම්මා බලන්න ආවට පස්සේ අම්මා කිව්ව දුවේ කරන්න තියෙන ඔක්කොම කරා මේව හොඳ වෙන්නේ නැහැ මේ කුෂ්ඨ රෝගේ. ඊට පස්සේ සඳහන් කරනවා මේ භික්ෂුණීන් වහන්සේට සඳහන් කරනවා ඔබ වහන්සේ ගිහිල්ලා අයියට එහෙම නැත්නම් මහා මිත්‍යයන් වහන්සේට කියන්න අම්මා හොඳටම රෝගාතුර වෙලා ඉන්නේ කියලා. මොනවා හරි බෙහෙතක් එවන්න කියලා. පස්සේ මේ භික්ෂුණීන් වහන්සේ මොකද කරන්නේ? මහා මිත්‍ර ස්වාමීන් වහන්සේ හමු වෙන්න යනවා. ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි අම්මට ගොඩාක් අමාරුයි. ඇයට කිසිම ඖෂධයකින් සුවපත් භාවයක් ලැබෙන්නේ නැහැ. ශරීරේ පුරාම ගෙඩි තියෙනවා. මොනවා හරි අම්ම සුවපත් කරගන්න මාර්ගයක් කියන්නේ කියනවා. මහා මිත්‍යයන් වහන්සේ සඳහන් කරනවා මට එහෙම දෙන්න ඖෂධයක් නැහැ. හැබැයි මම මේ ශාසනයට ඇතුල් වෙච්ච දවස් ඉඳලා අද වෙනකන් ඇහැ සංවර කරගෙන හිටියා. කන සංවර කරගෙන හිටියා. නාසය, දිවකය, මනස සංවර කරගෙන හිටියා. රාග, දේශ, මෝහ ආදී ක්ලේශ ධර්මයන්ට උපදින්නටම ඉඩ දුන්නේ නැහැ. මගේ ජීවිතේ මම රැකගත්ත ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඔබ ගිහිල්ලා මෞතුමියගේ ශරීරය ස්පර්ශ කර කර මගේ සීලය සිහිපත් කර කර සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න කියනවා. අටුවාවේ තියෙනවා හරියට පෙන පිඬක් සිඳිල යන්නේ යම්සේද. දැන් පෙන හටගන්න සිඳිල යන්නේ යම්සේද අර භික්ෂුණීන් වහන්සේ ගිහිල්ලා අර වැඩිමහල් සහෝදරයාගේ මහා මිත්‍යයන් වහන්සේගේ අර සීලය ආවර්ජනා කර කර අම්මගේ ශරීරය පිරිමදිනවා. පිරිමදිනකොට අර ශරීරෙ තිබ්බ කුෂ්ඨ සඳහන් වෙනවා පෙන පිඬක් සිඳිල යනවා වගේ බැහැර වෙලා ගියා කියලා. සූපත් බාටපත් වුණා කියලා. ඒ වගේ අපේ ජීවිතවල මේ නිවන් දකින්න සුගතියට යන්න විතරක් නෙවෙයි අත්‍තරම තවත් කෙනෙක්ගේ අසරණකමක දුනත් අපේ සීලය මහා බලයක් කරගන්න පුළුවන්. මේ සීල මෙච්චර කාලයක් මේ රැකපු මේ පන්සිල් එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර ආදී සීලයන්ගේ අනුභවයෙන් මගේ අම්මා සුවපත් වෙන්න ඕනේ. තාත්තා සුවපත් වෙන්න ඕනේ. ස්වාමියා සුවපත් වෙන්න ඕනේ. භාර්යාව සුවපත් වෙන්න ඕනේ. බුද්ධ දේශනා අංගුත්තර නිකාය සඳහන් කරලා තියෙනවා සීලයක පිහිටලා කරන්නේ නැති ප්‍රාර්ථනා සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. يعني සීලයක පිහිටලා සමහර එක ප්‍රාර්ථනා කරන අරව ලැබෙන්න ඕනේ මේව ලැබෙන්න සීලයක් නැහැ ජීවිතේ. හරියන්නේ නැහැ. සීලයේ ගුණේ පිහිටලා කළොත් ඒ ප්‍රාර්ථනා ලැබෙනවා කියලා. දැන් අපේ අග්‍ර ශාවක මහරහතන් වහන්සේලා ගත්තට පස්සේ සාරිපුත්ත මහා මොග්ගල්ලාණන් වහන්සේලා ඒ ශ්‍රාවක තනතුරු වලට ප්‍රාර්ථනා කරපු දවසක් තියෙනවනේ. කල්ප ගානකට කලින්. ඒ දවසේ මොනවද කරලා තියෙන්නේ? දවස් ගණන් සීල් රැකලා දාන ආදී පින්කම් කරමින් මෛත්‍රී කරුණා පෙරදරිව වාසය කරලා තියෙනවා.
එහෙම සීලාදී ගුණධර්මයන්ගේ යම් කාලයක් පිහිටලා අවසානයේ තමා ඒ බුද්ධ ශාසන වල ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මේ වගේ අග්‍ර ශ්‍රාවක තනතුරක් මට ලැබෙන්න ඕන කියලා. සිද්ධ වුණා. ඒ වගේ මේ සීලයේ තියෙන ආනුභාවය මේ නිවන් දකින්න විතරක් සුගතියට යන්න විතරන්නේ අපේ ජීවිතේ යම් යම් අදිෂ්ඨාන පවා ගනිද්දී. අදිෂ්ඨාන පවා ගනිද්දී ඒ කියන්නේ මානසික ශක්තියක් ඒක. අන්නේ සංවරයේ ජීවිතය ඇති කරගන්න ඕනේ ඉස්සෙල්ලම. ඊළඟට සඳහන් කරනවා කෙනෙකුගේ ජීවිතයේ තියෙන්න ඕනේ සති සංවරය. සති සංවරය කොටස් දෙකක් ඒකට බෙදෙනවා. සතිය දෙආකාරය එකක් තමයි සම්මා සතිය. අනික මොකද්ද? මිච්ඡා සතිය. සතිය ආකාර දෙකකට වැඩ කරනවා. එකක් සම්මා සතිය අනික මිච්ඡා සතිය. අපි ඉස්සෙල්ලම බලමු මිච්ඡා සතිය කියන්නේ මොකක්ද කියලා. ඉස්සෙල්ලා බලමු අපි සතිය කියන්නේ මොකක්ද කියලා. සති කියන්නේ හිතේ ඇති වෙන හැඟීමක්. උපදවාගත හැකි හැඟීමක් තමයි සතිය කියලා කියන්නේ. චෛතසිකයක් හැඟීම සිතුවිල්ල. අපි හිතමු දැන් කෙනෙක්ගේ සසරගත සත්වයන්ගේ හිත හැමතිස්සෙම වැඩ කරන්නේ අකුසල පාක්ෂිකව. අකුසල පාක්ෂිකය කියන්නේ ඇයි? දැන් අපි ගත්තම දේශපාලන ක්ෂේත්‍රය ගත්තට පස්සේ එක එක පක්ෂවලට පාක්ෂිකව කටයුතු කරන්න ඉන්නව නේද? නේ? රතු පාටට පාක්ෂිකව කටයුතු කරන්න ඉන්නවා. ඒ කියන්නේ ඒ පැත්තට බරයි නේද කියන්නේ. නිල් පාටට පාක්ෂිකයි. ඒ කියන්නේ මේ පැත්තට බරයි යාළුවා. එහෙමයි කියන්නේ අපි. අන්න ඒ වගේ අකුසල පාක්ෂිකයි කියන්නේ අකුසලයට බරයි කියන එක. සාමාන්‍ය හිතක් හැමතිස්සෙම අකුසලයට බරයි. කියන්නේ නැමියාව තියෙන්නේ අකුසලයේ පැත්තට. ඒක ලෝභයක් වෙන්න පුළුවන්. දේශයක් වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඒ මොනවා හරි අකුසලයකට බර වෙලා තමයි සාමාන්‍ය හිතක් වැඩ කර දවසේ තියෙන්නේ. ඊළඟට ඒව කාම වස්තු වලට එහෙමත් පාක්ෂිකයි. කාම වස්තු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී කාමයන්ට බර වෙලා රාග, දේශ, මෝහ ආදී ක්ලේශයන්ට බර වෙලා තමයි පෘථග්ජන හිත තියෙන්නේ. ඒකට කියනවා හිත අකුසල පාක්ෂිකයි කියලා. හරිද? ඒ කාම වස්තු වලට සහ රාග, දේශ, මෝහ ආදී ක්ලේශයන්ට පක්ෂව පාක්ෂිකව හිත වැඩ කරන එක සැප විපාකද ලබා දෙන්නේ දුක් විපාකද? දුක් විපාක. නේද? අකුසලයේ පැත්තට හිත නැඹුරු වෙලා තියෙනවා කියන්නේ දැවෙනවා යා තැවෙනවා එහෙම දෙයක් තියෙන්නේ. ඔන්න ඔය හිත අපි කුසලයට බර කරගන්නකොට කියනවා කුසල පාක්ෂික කරගන්නවා කියලා. අකුසලයට බර හිත අපි කුසල පාක්ෂික කරගන්න ඕනේ. මොනවද කුසල් කියන්නේ? දැන් අකුසල් කිව්වම රාග, දේශ, මෝහ. කුසල් කිව්වට පස්සේ අලෝභ, දේශ, මෝහ ආදී. අකුසලයේ පැත්තට බර වෙලා තියෙන හිත කුසලයේ පැත්තට නැඹුරු කරගන්න උදව් කරන සිතුවිල්ලට කියනවා සතිය කියලා. අකුසලයේ පැත්තට බර වෙලා වැඩ කරන හිත කුසලයේ පැත්තට බර කරගන්න උදව් කරන සිතුවිල්ලට කියනවා සතිය කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමු ආනාපාන සතිය කියන වචනේ. ආනාපාන සතිය කියන්නේ මොකද්ද? ආස්වාසයේ ප්‍රස්වාසයේ හිත මොකක් කරනවද? පිහිටුවීම. සාමාන්‍ය හිතක් තියෙන්නේ විවිධ අරමුණු ඔස්සේ දුවපැන ඇවිදිමින් කෙලෙස් සහගතව. අහපුව පිටිපස්සේ දුවනවා, බලපුව පිටිපස්සේ දුවනවා, විඳපුව පිටිපස්සේ දුවනවා, අහන්න බලන්න විඳින්න හිතාගෙන ඉන්නවා නම් ඒව පිටිපස්සේ දුවනවා. සාමාන්‍ය හිතක් එහෙමයි. අන්නේ එක එක පැතිවල දුවන හිත ගන්නව ආස්වාසයට. ගන්නව ප්‍රස්වාසයට. අර කාම වස්තු පස්සේ ලෝභ, දේශ, මොහ සහගතව දුවන හිත ආස්වාසයේ පිහිටුවනවා. එතකොට හිත වැඩ කරන්නේ කුසල පාක්ෂිකව. ප්‍රස්වාසයේ පිහිටුවනවා. එතකොට හිත වැඩ කරන්නේ කුසල පාක්ෂිකව. අන්නේ විදිහට යම් කිසි කෙනෙක් අකුසල පක්ෂයට බර වෙලා තියෙන හිත නැවත නැවත භාවනා අරමුණු වලට ගන්නවනම් අන්නේ ඒක සති සම්පරය. දැන් යම් කිසි කෙනෙක් අපි හිතමු එවැනි
අකුසල පාක්ෂික හිත කුසල පාක්ෂික පැත්තකට බර කරගන්න නැතුව ඉන්නවා කියමු. එයාට මොකද වෙන්නේ සාමාන්‍යයෙන්? එයාගේ මරණාසන්න මොහොතෙත් ඒකම වෙනවා. අකුසල පාක්ෂිකවම හිත වැඩ කරනවා. එතකොටයි දුගතියට යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවනේ දැන් මහා පොළොවේ වැලි ටිකක් නියසිලට අරගෙන දේශනා කරනවා. මේ මහා පොළොවේ ඉන්න දැන් මහා පොළොවේ වැලි ගන්නට අපි ලෝක සත්‍යෝ එහෙම ගත්තොත් සුගතියකට යන්නේ අර නියසිලට ගන්න තරම් අල්පයයි කියනවා. එහෙම වෙන්නේ මරණාසන්න මොහොතේ ගොඩාක් සත්‍යයන්ගේ හිත අකුසල පාක්ෂිකව වැඩ කරන නිසා. එයාලට කුසලයක හිත පිහිටුවා ගන්න බැරි වෙනවා. එතකොට අර ඊටාම සුළු පිරිසක් තමයි කුසලයක හිත පිහිටුවා ගන්න. එයාලා තමයි අර නියසිලට එන පිරිස. එතකොට යමෙක් මේ භාවනා අරමුණු වල කුසල ආරම්මන වල හිත පිහිටුවන් නැතුව හිටියොත් එයාගේ හිත අකුසල පාක්ෂිකවම ඉස්සරහට යෑම තුල අනාරක්ෂිත වෙනවා. භාවනා අරමුණු වල කුසල ආරම්මන වල මෙයා හිත පිහිටුවොත් අන්නේ පිහිටුවීම සති සංවරය ඒ තුලින් එයාට යහපත් විපාක ලබන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා කෙනෙකුගේ ජීවිතයට ආරක්ෂාවක් කියලා සති සංවරය. ඉස්සෙල්ල සීලෙන් සංවර වුණා, දැන් සති සංවරය. අකුසල පාක්ෂිකව වැඩ කරන හිත කුසල පාක්ෂිකව පිහිටුවා ගන්නවා. ඊළඟට සඳහන් කරනවා ඥාන සංවරය තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව කෙනෙකුට ආරක්ෂාව Tamanට යහපත කරගන්න ඕන නම් ඥාන සංවරය තියෙන්න ඕනේ. මෙතන මේ ඥාන සංවරය කියලා කියන්නේ සිතින් දැනගන්නවට වඩා ගැඹුරු ලෙස අරමුණ දැනගන්න දකින්න ස්වභාවයට කියනවා ඥානය කියලා. දැන් බලන්න අපේ ඉස්සරහට අම්ම එනවා. අම්මා අපි දැකගන්නේ හිතින්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු දැන් කවුරු හරි මැරුණට පස්සේ අපි යාගේ ඉස්සරහට ගියාට එයාට අපිව පේනවද? පේන්නේ නැහැ. අපි කතා කරාට එයාට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. අපි ඇල්ලුවට එයාට දැනෙනවද? නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? හිත නැති නිසා. නේද? කයේ හිත නැත්තම් පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ. එතකොට අපිට දැන් මට ওই පැත්ත පේන්නේ, ওই පැත්තට මාව පේන්නේ. හිත තියෙන හින්දාද නැද්ද? හිත තියෙන හින්දා. ඇහැ සුරු කරගෙන හිත පහළ වෙනකොට රූප පේනවා. අපේ ඉස්සරහට අම්මා එනකොට අපිට අම්මා පේනවා. හිතින් දැනගන්න පුළුවන් මේ රූපය. ප්‍රඥාව කියලා සංඥාව කියලා කියන්නේ අම්මා කියලා හඳුනගන්න එක. හරිද? අම්මා ඉස්සරහට එනකොට අම්මා දකින්නේ හිතින්. ඒ අම්මා කියලා හඳුනගන්නේ සංඥාවෙන්. ඒ අම්මා ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන ධර්මතාවයක් කියලා දැනගන්නේ ප්‍රඥාවෙන්. සිතයි සංඥාවයි ප්‍රඥාවයි කියලා තුනක් තියෙනවා. සිතින් දැන් බලන්න දැන් අපට කෙනෙක් ආදරෙන් කතා කරනවා කියලා හිතන්න. ආදරෙන් කතා කරනකොට අපට ඒක ඇහෙන්නේ සෝත විඥානේ හෙවත් කන ඇසුරු කරගෙන පහළ වෙන හිත නිසා. ඒ ආදරෙන් කතා කරන්නේ අයියා අම්මා තාත්තා කියලා හඳුනගන්නේ සංඥාවෙන්. ඒ ආදරණීය වචන ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියලා දැනගන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. හරිද? ඊළඟට නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස. දිවට රස දැනෙන්නේ දිව ඇසුරු කරගෙන පහළ වෙන සිත් නිසා. ඒ රස මොන රසක්ද කියලා හඳුනගන්නේ සංඥාවෙන්. ඇඹුල් රසද, තිත්ත රසයි, ඇඹුල් රසයි, පැණි රසයි කියලා අපි හඳුනගන්නව නේද? ඒ සංඥාවෙන්. රස දැනෙන්නේ සිතින්. සිතින් දැනෙන ඊළඟට තිත්තයි කියලා හඳුනගන්න හරි පැණි රසයි කියලා හඳුනගන්න හරි ඒ රසය ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන එකක් කියලා දැනගන්නේ ප්‍රඥාවෙන්. එතකොට මෙතන සඳහන් කරන්නේ ඥාන සංවරය කියලා. අන්නේ ඥාණයෙන් අපි හික්මෙන්න ඕනේ. අපේ ජීවිතයේ මේ ලෝකයේ තුල අපට ලැබිලා තියෙන දේවල් හෝ වේවා නොලැබී තියෙන දේවල් හෝ වේවා ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියන ඥාණයෙන් ජීවත් වෙන්න ඕනේ. දැන් බණ අහද්දියෝ ඥාණය අපිට ඇති වෙනවද නැද්ද?
ඇත්ත තමයි කියලා. දැන් කෙනෙක්ගෙන් ලැබෙන ආදරය ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියන එක දැන් මේ පැත්තෙන් කියද්දි ওই පැත්තට තේරෙනවා ඔව් කියලා. නමුත් ඒ ඥාණයෙන් ජීවත් වෙන්නේ නැහැ නේද? يعني තවත් කෙනෙක්ගෙන් ආදරය ලැබෙනකොට ওই ඥාණය එන්නේ නැහැ නේද? නේද? ඒ වෙලාවට ඥාණය නැත්තම් එතන මොකද්ද තියෙන්නේ? මෝහය. හරිද? එතකොට අපිට මේ ලෝකය ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියලා යම් නුවණක් තියෙනවා. අපි ඒක දැනගන්නවා. නමුත් ඒක ජීවිතේ තියෙන්නේ නැහැ. ඥාන සංවරය කියන්නේ ජීවිතේක පවත්වාගෙන යනවා මෙයා. ජීවිතේ මෙයා පවත්වාගෙන යනකොට මෙයාට බාහිර විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී කියන ඇලීම් අඩු වෙනවා. ඇලීම් අඩු වෙනකොට මේ මට්ටමට දුක මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ කෙනෙක්ගේ ඇලීමේ ප්‍රතිශතය අනුව තමයි දුක තීරණය වෙන්නේ. දැන් රහතන් වහන්සේට දුක් මාත්‍රයක්වත් නැහැ නේද? ඇයි ඒ දුක් මාත්‍රයක්වත් නැත්තේ? ඇලීම් මාත්‍රයකුත් නැහැ. ඇලීමේ ප්‍රතිශතය මත තමයි කෙනෙක්ගේ හිතේ දුක තීරණය වෙන්නේ. දැන් Tamanට හිතනවා හාමුදුරනේ මම ගොඩාක් දුක් විඳින කෙනෙක් කියලා එනම් ගොඩාක් ඇලීම් ඇති. හරිද? ස්වාමීන් වහන්සේ මම සැරෙන් සැරේ දුක් විඳින කෙනෙක් නන්න සැරෙන් සැරේ ඇලීම් ඇති. හරිද? يعني හිතෙහි හටගන්න දුක් දිහා බලන්න ඕන. ඒ වස්තු නිසා දැන් දරුවෝ නිසා දුක උපදිනවා නම් මේ දරුවෝ ගැන තියෙන ඇලීමේ ප්‍රතිශතයට තමයි දුක ඔතන හැදෙන්නේ. ඒවා වෙනස් වෙනකොට අකීකරු වෙනකොට නේද? ස්වාමියා භාර්යාව නිසා හිතේ දුක් උපදිනවා නම් ඒ දුකේ මට්ටම අනුව ඇලීමේ මට්ටම අල්ලගන්න පුළුවන්. නේද? එතකොට අපේ ජීවිතවල ඕනෑම කෙනෙකුට මේ ඥානය නැතුණාට පස්සේ මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන අනිත්‍ය ස්වභාවයේ දේවල් කියන ඥානය නැතිකම නිසා එයා ඒවාට ඇලෙනවා. ඒ ඇලෙන මට්ටමට තමයි දුක් විඳින්නේ. යමෙක් මේ ඥානයෙන් දකිනකොට ඒවා අනිත්‍ය ස්වභාවය ඇලීම අඩු වෙනවා. ඇලීම අඩු වෙනකොට දුක් අඩු වෙනවා. අපි අවසාන ප්‍රතිඵලයේ වශයෙන් සඳහන් කරන රහතන් වහන්සේට ඇලීම් මාත්‍රයක්වත් නැහැ. ඒ නිසා දුක් මාත්‍රයක්වත් නැහැ කියලා. ඉතින් අන්නේ විදිහට සඳහන් කරනවා ඥාන සංවරය ජීවිතයට ආරක්ෂාවක්. හිතට ආරක්ෂාවක්. දැන් අපි මොකද කරන්නේ? දැන් බලන්න දැන් මදුරුව කනකොට සමහර අය මදුරුවන්ට සාප කරනවා. සමහර අය නෙට් එකක් දා ගන්නවා. හරිද? මදුරුව කනකොට සමහර අය වටපිට බල මදුරුවන්ගේ හඬ ඇහෙන පැත්ත බල සාප කරනවා. සමහර අය නෙට් එක දා ගන්නවා. වටේ මදුරුව කොච්චර හිටියත් මෙයාට ප්‍රශ්නයක් නැහැ. සෞදි අරාබි වගේ ඔය එවැනි ශුෂ්ක ප්‍රදේශ එවැනි රටවල් වල ඉන්න අය ඉරට බැන හිටියේ නැහැ. එයාලා මොකද කරගත්තේ? එයාලා ඉන්න කොටස මොකද කරගත්තේ? වායු සමීකරණය කරගත්තා. ඉරට සාප කරගෙන හිටියේ නැහැ. අන්න ඒ වගේ අපේ හිතට අපි යම්කිසි ආරක්ෂාවක් එහෙම නැත්නම් අපේ හිතට යම්කිසි බාහිර දේවල්, බාහිර අය, බාහිර ආදරය ආදිය මොනවා කිව්වත් මොනවා වෙනස් වුණත් මොන දේ වුණත් හිතට ඒවයින් හානියක් නොවන විදියට ආරක්ෂාවක් කරගන්න ඕන. ඒක තමයි ඥානය කියලා කියන්නේ. මේ මදුරුවන්ගෙන් කරදර වෙනකොට අපි ඉන්න චුට්ට අපි ආවරණය කරගත්තානේ. ඒ වගේ බාහිර ලෝකේ හැමදාම වෙනස් වෙනවා. දරුවන්ගේ ආදරය ආදී හැමතිස්සෙම ඒවා වෙනස් වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, නැත්තර නැති වෙනවා. ඒවා හරියට අපි හිතුවා මදුරුව ටික වගේ කියලා. දැන් ඉතින් යාලට බැන ඉඳලා හරියන්නේ නැහැ. වෙනස් වුණා, චපල වුණා, හරිද ඉස්සර හොම නැහැ කියලා. අර ඒක හරියට මදුරුවන්ට බයිනවා වගේ වැඩක්. ඔය හිතට ඥානයක් ඇති කරගන්න ඕනේ. ලෝක ස්වභාවය පිළිබඳව. එතකොට බාහිර අයගේ ආදරේ තිබ්බත් අඩු වුණත් වැඩි වුණත් වෙනස් වුණත් දාලා ගියත් හිතට දුකක් නැහැ. කොටිම හිතට නෙට් එකක් දාගන්න ඕන. හරිද? එතකොට බාහිර දේවල් කොච්චර වෙනස් වුණත් හිතට ප්‍රශ්නයක් නැහැ. දැන් වෙලා තියෙන ලෝක ප්‍රශ්න කරගන්නද නැද්ද? ලෝක ප්‍රශ්න කරගන්නවා. අරයට කියනවා, මෙයාට කියනවා. හරිද? මාධ්‍ය වලටත් කියන කතා කරලා. හරිද? පුංචි දේවල් නිකන් සුනාමියක් කරගෙන මහා
සුලි සුලඟක් වගේ කරගෙන මහා ගම් වතුරක් වගේ කරගෙන නේද? එහෙමයි ඉන්නවද නැද්ද? අඬාගෙන තොඩාගෙන රවුන්ඩුත් කරගෙන ඒක තනිකරම අර මදුරුවන්ගෙන් කරදර වෙනකොට මදුරුවන්ට සාප කරකට බැන බැන මදුරුව නිසා තියෙන කරදර කියලා බයිනවද නැද්ද? බයිනවා. අන්න ඒ වගේ දෙයක්. හැබැයි කෙනෙක් මේ ලෝකයේ ඇත්ත අවබෝධ කරගත්තොත් ඥානය භාවිතා කිරීම තුළින් එයා හරීම නිශ්චල චරිතයක් වෙනවා. නිශ්චල යට ඕනම දෙයක් හමු ඉන්න පුළුවන් නිශ්චලව. සසල නැතුව. ඒ නිසා ඥාන සංවරයෙන් ජීවිතයට අපට ආරක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා කාන්ති සංවරය. මොන හතරවෙනි කාරණාව. කාන්ති කියන්නේ මොකද්ද? ඉවසීම කියන එක. ඒක ලොකු මානසික ශක්තියක්. ඒ ශක්තිය එක එක අයගේ තියෙන විවිධ මට්ටම් වලට. නේ? හැම කෙනාටම ඉවසීමේ සීමා තියෙන නේද? සමානයිද හැම කෙනාගේම? නෑ. ගෙදර අපි හිතමු තාත්තා කෑ ගහනවා කියලා. හරිද? තාත්තා කෑ ගහනවා කියලා මොකක් හරි දෙයකට. අපි හිතමු ළමයි 8යි අම්මයි ඉන්නවා කියලා. 9 දෙනෙක් 10 දෙනෙක් පවුලේ ඉන්නවා. තාත්තා කෑ ගහනවා. තව 9ක් ඉන්නවා. 9 දෙනාම එකපාරට තාත්තා කෑ ගහන එකට කෑ ගහනවද? නෑ. ඉවසීම අඩුම කෙනා තමයි ඉස්සෙල්ලම කෑ ගහන්නේ. අනේ කට පියන් ඉන්නකෝ තාත්තේ කියලා. ඉවසීම අඩුම කෙනා ඉස්සෙල්ලම කෑ ගන්න පටන් ගන්නවා. අන්තිමට කෑ ගහන්නේ ඉවසීම වැඩිම කෙනා. එයාගෙත් අර ඉවසීම උපරිම මට්ටමට ගියාට පස්සේ එයාට කෑ ගහනවා. ඒ වගේ එක එක අයට ඉවසීමේ මට්ටම් තියෙනවා. කාන්ති සංවරය කියන්නේ මට්ටම ඒ සීමාව වර්ධනය කිරීම. ඒක ජීවිතේට ලොකු ආරක්ෂාවක්. ඉවස ගන්න බැරුව කියපුවා හින්දා අප්‍රමාණ ආදීන විඳලා නැද්ද? මේ සමහර අය කියන දේවල් ඉවස ගන්න බැරුව, කරන දේවල් ඉවස ගන්න බැරුව, එයාලගේ සමහර පැවතුම් ඉවස ගන්න බැරුව, එයාලගේ සමහර අඳින පළඳින විදි ඉවස ගන්න බැරුව, හරිද? ඒව ඉවස ගන්න බැරුව කියපුවා කරපුවා නිසා දුක් විඳලා නැද්ද? දුක් විඳලා තියෙනවා. ඒතර යමෙක්ගේ ඉවසීම වර්ධනය වෙන්න ඒ ඉවසීම තුලින් එයාට අර නොයිවසෙන කෙනා විදිහට දුක් විඳින්න වෙන්නේ. දැන් බලන්න ඔය මේ ලස්සන කතාවක් තියෙනවා මේ සවැත් නුවර ඉඳලා තියෙනවා තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේගේ නම තිස්ස. ගිහි කල නමත් තිස්ස. මෙයාට තව සහෝදරයෙක් හිටියා. සහෝදරය බැඳලා හිටියේ. සහෝදරය බැඳලා හිටියේ බොහෝම අසත්පුරුෂ භාර්යාවක්. මේ තිස්ස මොකද කළේ? තිස්ස ස්වාමීන් වහන්සේ පැවිදි වුණානේ. පැවිදි වුණත් ඒ භාර්යාවට බයයි. මොකද්ද තියෙන බය? කොයි වෙලේ හරි සිවුරු වෙරලා ඇවිල්ලා මේ බූදලේ අයිති කරගනී කියලා. හරිද? මේ භාර්යාව මොකද කරන්නේ? කට්ටියකට මුදල් දෙනවා. දීලා කියනවා ওই ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම අරන්නේක ඉන්නේ මරන්න කියනවා. දැන් මෙයාට බය ආපු ආවොත් එහෙම ඔක්කොම බූදලේ අයිති වෙනවනේ. සොරමුල රැයක යනවා එක දවසක. රාත්‍රියක යනවා. රාත්‍රියේ ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ මරන්න හදනකොට මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මට එක රැයක් දෙන්න පුළුවන් ද ජීවත් වෙන්න. මේ ස්වාමීන් වහන්සේ ඉල්ලන්නේ එක රැයක්. ඊට පස්සේ මාව මරලා දාන්න. ස්වාමීන් වහන්සේට කියනවා හොරු මුල සොර මුල කියනවා මේ ඔබට රැයක් දෙන්න පුළුවන් ඔබ වහන්සේට. ඒත් ඔබ වහන්සේ ඒ රැය ඇතුළ මොකක් හරි කරලා පැනගත්තොත් එහෙනම් මොකක් හරි වංචනික වැඩක් කරලා පැනගත්තොත් මොකද කරන්නේ? බෑ කියනවා. ඊපස්සේ ස්වාමීන් වහන්සේ එතන තියෙන ලොකු ගලක් තියෙනවා. ඒ ගල අත් දෙකට අරගෙන ගිහිලා වාඩි වෙනවා. හරිද? වාඩි වෙලා මොකද කරන්නේ? Tamandi දෑත උසට ගල් අර ලොකු ගල උස්සනවා. උස්සලා හරියටම දණි හිසට කෙලින් කළා මොකද කරන්නේ? ගල අතාරිනවා. උන්වහන්සේගේ මොකද වෙන්නේ? දණිස් කටු හරිය ඔක්කොම තැලෙනවා. පොඩි වෙනවා. දැන් ඇවිද ගන්න බෑ. මේ ඇතිද කියලා අහනවා විශ්වාසෙට. ඊට පස්සේ සොරමුල කියනවා දැන් දෙන්නම් රැයක් කියනවා. දැන් දන්නවනේ ඇවිද ගන්න බෑ කියලා. දැන් සාමාන්‍ය අපි දන්නවනේ ඔය දැන් ඔය ගේ ඇතුළේ වුණත් අර එහෙ මෙහෙ ඇවිදිනකොට අර කකුලේ ඇඟිලි පහේ කොනේ ඇඟිල්ල පුටුවල වැදිලා නැද්ද? හරි අමාරුද නැද්ද? එහෙනම් හිතන්නකෝ කෙනෙක්ගේ
අර උස්ස ගන්න අමාරු ගලක් දන හිස රත හැරියොත් සාමාන්‍ය අඩි 3-4 උඩින් ඉඳලා. ඒ ඇති වෙන වේදනාව අපිට හිතා ගන්න පුළුවන් නේද? මේ ස්වාමින්වහන්සේ සඳහන් කරනවා ඒ වේදනාව ඉවසගෙන. වේදනාව ඉවසගෙන මේ ස්වාමින්වහන්සේ විදර්ශනාව කරනවා. එළි වෙනකොට මොකද උනේ? රහත් වුණා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අපිට එහෙම ඉවසිය යුතු දුක් වේදනා තියෙනවා. දැන් අපිට සමහර රෝගාබාධ ඇති වෙනවා. දැන් බලන්න ජාතික රෝහලකට එහෙම ගිහිල්ලා නේද? ඒ ඉවසීමේ මට්ටම එක එකකට එක එක විදියනේ. සමහර අය ඉවසන දේවල් සමහර රෝගින් ඉවසන විසිල සමහරට ඉවස ගන්න බෑ. නර්ස්ලටත් බයිනවා. හරිද? අර ඇටෙන්ඩන්ට් මහතුරුටත් බයිනවා. හරිද? ඒ වගේ කෑ ගහනවා. අනිතට නිදා ගන්න නැහැ. ඒ වගේ අපේ ජීවිතවලත් රෝගාබාධ ආදී හටගත්තම දුක් වේදනා ඇති වෙනවා. ඉවසන්න ඕනේ. අපි හැම රෝගාබාධ උනත් හටගත්තම අර ඉවසන ගතිය නැත්තම් කියවනකොට ගෙදර අය මොකද කියන්නේ? එයාලත් කියවන්න පටන් ගන්නවද නැද්ද? නේද? එයාලත් කියවන්න පටන් ගන්නවා. හරිද? ඒ වගේ අර අපේ ඉවසීම හොඳට වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන කෙනා කායික රෝගාබාධ හිස කැක්කුම් ඇති වෙනවා. නේද? සමහර අය ඉන්නවා දවස් ගණන් හිස කැක්කුම් තියෙනවා කියන්නේ. සමහර අයට පැය 2-3ක් හිස කැක්කුම තිබ්බොත් මොකද වෙන්නේ? නේද? ඉන්න බෑ කියලා. හරිද? ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ එයාට නිකන් හැදෙනවා මේ නිකන් නරක සහතිකයක්. කියන්නේ එයාගෙන අනිත්‍යයට ඇති වෙන නිකන් අර මේ කොච්චර වාදලෙඩ හැදුනම කියවෙනවා. හරිද? ඒ වගේ නිකන් එයාගේ පෞරුෂයට හොඳ නැති සහතිකයක් හැදෙන ගෙදර. හරිද? ඉස්පිරිතාලේ වගේ කියනවා. හරිද? එහෙම එනුම් පදත් කියන පටන් ගන්නවා. ඉවසන කෙනාට ඕව අහන්න වෙන්නේ නැහැ. එයාගෙන අනිත්‍යය කියන්නේ දැන් එහෙම ඉන්නෝනේ සමහර අපටයිල් කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපේ අම්මා මෙහෙම ලෙඩක් තිබිලා මැරුණ කෙනෙක්. පොඩ්ඩක්වත් කෑ ගැහුවේ නැහැ සාන්ස් බුදුම ඉවසිල්ලක්. තාත්තගේ බුදුම ඉවසිල්ලක් තිබ්බේ. අපට නම් බෑ ස්වාමීන් වහන්සේ ඒ වගේ ලෙඩක් තියාගෙන එහෙම ඉන්න. අන්න එහෙමේ දරා ගැනීම ගැන ඉවසීම ගැන සමහර අපිත් එක කියනවා. ඒක නිවන් දකින්න උපකාර වෙන ධර්මයක්. ඉවසීම කියන එක. බුද්ධ දේශනාවේ තියෙන එහෙම කායික දුක් වේදනා විතර නෙවෙයි නපුරු වචනත්. විසම කොට ඇහෙන, රළු කොට ඇහෙන නපුරු වචන උනත් අපි මොකද කරන්න ඕනේ? ඉවසන්න ඕනේ. ඒක පුරුදු කරන්න ඕනේ. අදිෂ්ඨාන අරගෙන නේද නපුරු වචන දැන් ඔෆිස් එකට යන්න සූදානම් වෙද්දී ඔන්න අදිෂ්ඨාන ගන්න ඕන. හරිද? කාර්යාලෙදි ඔන්න දැන් ඇනුම් පද කියන මතක් වෙනවද නැද්ද දැන් උදේට යද්දි? දැන් යන සූදානම් වෙද්දී අදත් අහ ගන්න වෙයි කියලා මතක් වෙනවා. එතකොට හිතන්න ඕනේ මොකද්ද? මම ඉවසන්න ඕනේ ඒවා. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි සැලසුම් හදනවානේ දැන් ගෙවල් හදාන සැලසුම් හදනවා. හරිද? වාහන ගන්න සැලසුම් හදනවා. විභාග පාස් වෙන සමත් වෙන සැලසුම් හදනවානේ. අන්න ඒ වගේ මේ ಗುಣධර්ම පුරුදු කිරීමට සැලසුම හදන්න ඕන අපි වේල පහින්. වැඩට යන්න කලින් හිතනවා වැඩපලේ ඉන්නවා මෙයා ඉන්නවා එනුම්පද කියනවා මට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ කියලා. හරිද? අද දවසේ එයාල කරන කියන ඕනම දෙයක් මං ඉවසනවා. උන අදිෂ්ඨාන ගන්නවා. මහා බෝසත්යන් වහන්සේගේ විසීම මතක් කරනවා. මහා බෝසත්යන් වහන්සේ අත් කපද්දි විසුවා කකුල් කපද්දි විසුවා. මෙයාලා මට එහෙම දේවල් නෙමෙයි කරන්නේ. මෙයාලා අනුපදයක් විතරයි කියන්නේ. ඕක මට ඉවස ගන්න බැරිද බෝසත්යන් වහන්සේ කියලා. හරිද? ගෙදර දොරේ වුණත් උදේ පාන්දර නැගිටිද්දි. හරිද? ගෙදර දොරේ දුනත් දවසක් කියලා කියන්නේ කොච්චර ඉවසන්න දේවල් ඇහෙනවද? ස්වාමියාගෙන්, භාර්යාවගෙන්, දරුවන්ගෙන්, අම්මා තාත්තගෙන්. නේද? ඉවසිය යුතු කොච්චර දේවල් ඇහෙනවද? ගොඩාක් පරාදයි. පරාදයි කියන්නේ ඒ ඉවස ගන්න බැරුව මේ පැත්තෙන් අයහපත් ප්‍රතිචාර. හරිද? ඉවසීම පුරුදු කරන කෙනා පාන්දර මදිෂ්ඨාන ගන්නවා. අද මෙයාගෙන් මට මොනවා අහන්න වෙයිද දන්නේ නැහැ. හරිද? මෙයා මොනව කිව්වත් දැන් බෝසත්යන් වහන්සේලා ගැන එහෙම අදහස් ඇති කරන බෝසත්යන් වහන්සේ මං අදිවසනවා. බුදුරජාණන් වහන්සේ දේවදත්තගේ අසාධාරණකම් කොච්චර ඉවසුවද? මෙයා මට එච්චර ගල් පෙරලන්නේ මෙයා නේද? මෙයා මට රාකල 17 පොල ඇත්තුමාව මරන්නේවන්නේ. මෙයාගේ තියෙන පොඩි කෙනෙහිලිකම් වගේක්.
නේද? ඔබ වහන්සේ හොම යොසුවා නම් මට මේ ඉවසන්න බැරි කමක් නැහැ. ඔබ වහන්සේ පෘථග්ජන සත්වයෙක් වශයෙන් ඉදිත් බෝසත්ත්ව කාලයේ අතපය කපක් දිවසුවා. නේද? මට මේ හුණගේ පාවල යන වචන ඉවසන්න බැරිද? අන්න උදේට අදිෂ්ඨාන ගන්නවා. අන්න ඒව පෙර සැලසුම් තියෙන්න ඕන අපේ ජීවිතේ සසර ගමන සුවපත් කර ගැනීමට අවශ්‍ය ගුණ හදාගන්න. ඉතින් අවසාන වශයෙන් සඳහන් කරනවා විරිය සංවරය. විරිය සංවරය කියලා කියන්නේ uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ nādivāsēti pajahati vinodeti byanti karoti anabhavaṁ gameti ආදි වශයෙන් කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ආදී හට ගන්නකොට ඒවා වීරයෙන් දුරු කරන්න ඕනේ. ওই සතර සම්‍යක් ප්‍රධාන ආදී වීරයන් ඒකට තමයි විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා පහ කෙනෙකුගේ ජීවිතේ තියෙනවා නම් ලස්සන ජීවිතයක්. බලන්න සීලයෙන් සංවර වෙලා. සිහිය කුසල පාක්ෂිකව හිත පිහිටුවා ගැනීමෙන් සංවර වෙලා. ඥාන සංවරය මේ ලෝකයේ සියලු දේවල් ඇතිවීම වෙනස් වීම නැතිවීම පිළිබඳ ඥානය ඇති කරගෙන නැවත නැවත ඒව රැකගෙන වාසය කරනවා. ඉවසීම නපුරු වචන නපුරු වැඩ නේද? දුක් වේදනාදිය ඉවසනවා. ඊළඟට වීරය සතර සම්‍යක් ප්‍රධාන ආදිය නිවන් මාර්ගට අවශ්‍ය වීරය මෙයාගේ ජීවිතේ තියෙනවා. ඉතින් ලස්සන ජීවිතයක්. හැබැයි මේ සීලය නැති වෙනකොට, සිහිය නැති වෙනකොට, නුවණ නැති වෙනකොට, ඉවසීම නැති වෙනකොට, වීර නැති වෙනකොට මොකද වෙන්නේ? ඊටාම ශෝක ජනක ජීවිතයක්. මේ ලෝකිනෝ කෝටි 800ක් බහුතරයක් ගෙවන්නේ එහෙම ජීවිත. ශෝක ජනක ජීවිත. ඇයි? සීල සංවරේ හරියට නැහැ, සති සංවරේ හරියට නැහැ, ඥාන සංවරේ හරියට නැහැ, කාන්ති සහ විරිය සංවර හරියට නැහැ. දැන් අපේ ජීවිතවල මේවා ටික ටික තියෙනවා. නමුත් මදිද නැද්ද? මදි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මරුණට පස්සේ සැප දෙන එකක්ද? නෑ. මේ ಗುಣ ටික ඇති කරගත්තොත් ඒ ಗುಣ ඇති වෙන මොහොතේ ඉඳලම හිතට සැප. ditta dhamma sukha vihirana කියලා කියන්නේ මේ ලෝක වශයෙන්ම මනසට සැප විඳින්න පුළුවන් මේ ශාසනය පුරුදු කිරීම තුළ, ධර්මයේ පුරුදු කිරීම තුළ. ඒ නිසා දේශනාව සංකන පින්නන්ත හැම දිනාටම මේ උතුම් සංවරයන් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඊටාම සුවදායි නිදහස් සුවදායි මානසිකත්වයක් ඇති කරගෙන පරලෝ ජීවිතේ සුගතිගාමි වෙමින් උතුම් නිර්වාණයෙන් සැනසෙන්නත් මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඩිල්ෂාන් මුණවීර මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනා. මියගිය අයගේ නම් සඳහන් කරලා තියෙනවා. මුණවීර පවුලේ මියගිය හැමදෙනාටත්, පලිහක්කාර පවුලේ මියගිය හැමදෙනාටත්, මෙන්ඩිස් පවුලේ මියගිය හැමදෙනාටත්, පෙරේරා පවුලේ මියගිය සියලු දෙනා ඇතුළු වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට, සංසාරික ඥාතීන්ට පින් බලාපොරොත්තු පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පැයක් පුරාට මේ පින්නන්ත පිරිස මේ ලෝකයේ විශාල පිරිසකට ජීවිතයට ආරක්ෂාවක් ඇති කර ගැනීමට අවශ්‍ය ධර්මය ලබා දීම තුලින් ඇති කරගත මහා පුණ්‍ය ශක්තිය ඒ මේගේ සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙලා ඒ හැම දිනාගෙම සංසාර ගමන සුවපත් භාවයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සඳහන් කරනවා සංජීවනී මුණවීර මහත්මියගේ 30 වන ජන්මදිනය මුල් කරගෙනත් ඒ වගේම ඩියානා දියණිය සහ ඩියාන් පුතුණුවන්හට නිදුක් නිරෝගී සුව සහ කල්යාණ මිත්‍ර සම්පත්තිය උදෙසාත් අප දෙමව්පියන්ටත් නෑදෑ හිත මිත්‍රාදීන්ටත් රටවැසි ලෝවැසි සියලු දෙනාටත් සෙත් පිණිස මේ ධර්ම දානය පින්කම සිදු කරන බව ඉතින් උපන්දිනයේ සමරන සංජීවනී මුණවීර මහත්මියට මේ සිදු කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ තුලින් කායික මානසික සැනසෙල්ලම ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඩියානා දියණියට සහ ඩියාන් පුතුණුවන්ටත් මේ කරගත් උදාාර කුසල ධර්මයේ අනන්ත ආශිර්වාදයෙන් ජීවිතේ පුරාටම සීලවන්ත ගුණවන්ත කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබේවා. දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සිල්වත් ගුණවත් නැනවන් දරුවන් බවට පත් වේවා කියලා දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. ජීවත් සිටින දයාබල දෙමව්පියන්ටත් මේ සිදු කරගත් උදාාර පුණ්‍ය ශක්තිය උතුම් නිවන පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් සඳහන් කරන අපවත් වී වදාළ සියලුම සංඝයා වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා. දායකත්වයේ දරෝ පිනුතුන්ට ලෝකේ බණ ආපු හැම දිනාටම සියලු සත්වයන්ටත් අනන්ත බුදු ගුණවල ආනුභාවයෙන් සිතක් ශාන්තිය සැනසෙල්ලක්ම ලැබෙත්වා කියලා අපි දේශනාව අවසන් කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.